නමෝ බුද්ධාය. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද උදුව පුරපසළොස්වක පුන් පොහෝ දිනයේ මානබේ පිට්ටුගල මහමෙවුනාව බුදු පසේ බුදු අරහන්තක මහා විහාර පුණ්‍ය භූමියේ සිට උදෑසන කාලේ පටන් මේ මොහොත දක්වාම පින්වත් හැම දිනාට තම තමන්ගේ ජීවිතවලට බොහෝ පින්පුරා ගැනීමේ අවකාශ උදා වුණා. දැන් අද මේ මොහොතේ අප මේ සූදානම් වෙන්නේ අභිනවයෙන් ගෞතම සම්බුදු සසුනට පූජා කරන ලද මේ උතුම් මහා විහාරයේ සත්බුදුරජාණන් වහන්සේලා උදෙසාවෙන් වූ සත්බුදු මන්දිරයේ සිට සිදු කෙරෙන හා පුරා කියලා සිදු කෙරෙන පළවෙනි ධර්ම සාකච්ඡාව දහම් පිළිසඳරත් එක්කයි මේ පින්වතුන්ලා ඒක රාසි වෙන්නේ. අද මේ උතුම් ධර්ම සාකච්ඡාව සිදු කිරීම වෙනුවෙන් පින්වත් හැම දිනාට උතුම් ධර්ම කාරණාවන් පැහැදිලි කර දීම පිණිස මේ උතුම් ධර්ම සාකච්ඡාවට වැඩමව වදාලා අපගේ මහමෙවුනාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවනීය අනුශාසක ස්වාමීන් වහන්සේ අපගේ පින්වත් ආනමඩුවේ සුමේද ස්වාමීන් වහන්සේ වැඩමව වදාලා ඒ වගේම අපගේ වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ මේ උතුම් ධර්ම සාකච්ඡාවට වැඩමව වදාලා වැඩම කොට වදාළ පූජනීය ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ගෞරවයෙන් පිළිගන්නවා කියන අදහසින් සාදු සාදු සාදු. අප හැමදෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අද උදෑසන පටන්ම පින්වත් සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන නොඑක ආකාරයෙන් සිත් පහදවා ගන්නට ලැබුණා. බුදුරජාන් වහන්සේලා ගැන ධර්මයේ සඳහන් වෙනවා බුද්ධෝපි බුද්ධස්ස බණීය වන්නං. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ වර්ණනා කරන්නට පටන් ගන්නේය. කප්පම් පිචේ අඤ්ඤම භාසමානෝ, කල්පයක් තිස්සේ බුදු ගුණම කියන්නේය, වෙන කිසිවක් දේශනා නොකරන්නේය. කීයේත කප්පෝ චිර දීඝ මන්තරේ, දීර්ඝ කාලයේ ඇවෑමෙන් කල්පය නම් අවසන් වී යනු ඇත. වන්නෝන කීයේත තථාගතස්ස, තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ වරුණ එසේ අවසන් නොවන්නේය. ඉතින් අද උදෑසනත් බුදු ගුණ ශ්‍රවණය කරන්න ලැබුණා. දහවල් කාලයේත් පින්වතුන්ලාට බුදු ගුණම ශ්‍රවණය කරන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අසාම අද මේ පුන් පොහෝ දිනයේ පින්වතුන් පින්පුරා ගත්ත මේ දහම් පිළිසඳර ධර්ම සාකච්ඡාවත් ඒ නිසා අපි අද මේ ධර්ම මණ්ඩපේ බුදු ගුණම අසන්නටයි මේ සූදානම. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සත් නමක් උදෙසා ඉදිවුණු මන්දිරයේ සිට බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අසන මොහොත. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයේ පිණිස පාරමී පුරමින් පැමිණෙනකොට ඒ මහා බෝධිසත්වයන් වහන්සේලා පාරමී පූර්ණේ කිරීම ආරම්භ කරන්නේ ස්වාමීන් වහන්සේ අපි දහම් පොතේ ඉගෙන ගන්නවා. බුද්ධෝහං බෝධිසාමි, මා ධර්මය අවබෝධ කරගෙන අන් අයටත් ධර්මය අවබෝධ කරවනවා කියන අදහසින්. පින්වත් ස්වාමීන් වහන්සේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධය, සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධය ගැන අපි කතා කරන්නේ ස්වම්භූ ඥානයක් විදිහට.
තමන් වහන්සේලා විසින්ම ධර්මය අවබෝධ කරගන්නවා. ඒ අවබෝධය එකිනෙකා වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සමාන වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාට කියනවා අසම සම කියලා. ඉතින් ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ආශ්චර්යමත් වූ අවබෝධය ස්වයංභූ ඥාණයෙන් ලබන අවබෝධය ගැන පින්වත් ස්වාමීන් වහන්සේ මේ සදහවත් පින්වත් හැමදෙනා කෙරෙහි අනුකම්පාවෙන් අප හැමදෙනා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. නමෝ බුද්ධාය. හැමදෙනාටම තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ සදහවත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේලාට අපි දේශනා ඉගෙන ගන්නකොට අපි ඉගෙනගෙන තියෙනවා උන්වහන්සේලාට කියන සම අසම, ඒ කියන්නේ අසම සමයි. ඒ කියන්නේ බුදු කෙනෙක් තව බුදු කෙනෙක්ට සමානයි. සමෝ සමෝහි විසමේහි දූරේ තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ අනූපලිත්තු ඉදවා හුරංවා තථාගතු අරහති පූරලාසං. සමෝ සමෝහි විසමේහි දූරේ, බුදු කෙනෙක් බුදු කෙනෙක්ට සමානයි. විසමේහි දූරේ, සාමාන්‍ය මිනිසයාගෙන් උන්වහන්සේලා ගොඩාක් දුරයි කියනවා. එතකොට සම්මා සම්බුදුරෙක්ට සමානයි. නමුත් අනිතයත් එක්ක උන්වහන්සේලා ගොඩක් දුරස්. අනූපලිත්තු ඉදවාහුරංවා, ඒ සියලු බුදුරජාණන් වහන්සේලා මෙලොවත් පරලොවත් නොඇලී වාසය කරනවා. ඒ කියන්නේ මෙලොවිනුත් උන්වහන්සේ නිදහස් වෙලා ඉන්නේ. පරලොවිනුත් නිදහස් වෙලා ඉන්නේ. තැවරින්නේ මේ ලෝකෙත් එක්ක. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා මේ දානයක අග්‍ර කොටස ලබන්න සුදුසුයි කියනවා. බලන්නනේ, ඒ උන්වහන්සේලා බුදුවරුන්ට විතරම සමානයි. ඒ අනිත්‍යයත් එක්ක උන්වහන්සේලා ගොඩාක් දුරයි කියනවා. මෙලොවත් පරලොවත් කියන දෙකෙන්ම නිදහස් වෙලා නොතැවරී වාසය කරන නිසා මේ දානයක අග්‍ර කොටස පූරලාසං තථාගතු අරහති පූරලාසං, උන්වහන්සේලා දානීය අග්‍ර කොටස ලබන්න සුදුසුයි කියනවා. ඉතින් ඒ නිසා සම්බුදුවරු මේ ලෝකේ කලාතුරකින් පහළ වෙන්නේ. දේශනාවේ තියෙනවා සම්මා සම්බුදුවරු දෙනමක් එක ලෝක ධාතුවක පෙරපසු නොවි පහළ වෙන්නේ නැහැ කියන එකට. අපුබ්බං අචරිමං උප්පජ්ජේ, කියන්නේ පෙරපසු නොවි එකවර සම්බුදුවරු දෙන්නෙක් පහළ වෙන්නේ නැහැ කියනවා. ඒ සම්බුදුවරු දෙන්නෙක් ඒ ලෝකේ එකවර පහළ වෙන්නේ එක සම්බුදුවරයෙක් පහළ වෙලා උන්වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ තමයි ආය සම්බුදුවරයෙක් පහළ වෙන්නේ. ඒක ලෝකේ දුර්ලභ සිදුවීමක් සම්බුදුවරයෙක්ගේ පහළ වීම. එතකොට උන්වහන්සේලා අභිඤ්ඤායහම් භික්ඛවේ ධම්මං දේශේමිනු අනභිඤ්ඤාය, මේ ධර්මය අවබෝධ කරලයි දේශනා කරන්නේ, අවබෝධ නොකර නෙවෙයි. සනිදානං භික්ඛවේ ධම්මං දේශිස්සාමිනු අනිදානං, මේක හේතු සහිතමයි උන්වහන්සේලා මේ ධර්මයේ දේශනා කරන්නේ, හේතු නැතුව නෙවෙයි. සප්පටිහාරයන් භික්ඛවේ ධම්මං දේශේමිනු අප්පටිහාරයන්, උන්වහන්සේලා ප්‍රාතිහාරි සහිතව කියන මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ ප්‍රාතිහාරි සහිතව ධර්මයේ දේශනා කරන, ප්‍රාතිහාරි නැතුව දේශනා කරන්නේ නැහැ කියනවා. ඒතර උන්වහන්සේලා තමයි නූපන් නිවන් මඟ උපදවන්නේ. දැන් ශ්‍රාවකයෝ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධු අනුප්පන්නස්ස මග්ගස් උප්පහදේතා, මේ නූපන් නිවන් මඟ උපදවන බුදුරජාණන් වහන්සේලා. හට නොගත් නිවන් මඟ හට ගන්නවන උන්වහන්සේලා. දේශනා නොකළ මේ ලෝකේ දෙව් මිනිසුන් දේශනා නොකළ නිවන් මඟ දේශනා කරන්නේ උන්වහන්සේලා. උන්වහන්සේ මග්ගඤ්ඤු මාර්ගයේ හොඳින් දන්න උන්වහන්සේ. මග්ග විදු මේ මාර්ගය අවබෝධ කරලා තියෙනවා. මග්ග කෝවිදු මාර්ගයේ, ඒ කියන්නේ අමා නිවනට යන මග්ග පිළිබඳ අතිශයින්ම දක්ෂයි උන්වහන්සේලා.
මග්ගානුගාච භික්ඛවේ ඒතරි ශාවකා විහරಂತಿ පච්චා සමන්නාගත. ඒ මග අනුව යමින් කියනවා මේ පසු කාලීන ශ්‍රාවක මගපල් ලබන්නේ. එතකොට මේ මාර්ගයේ උපදවන්නේ බුදුවරු. එතකොට මේ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙ පහළ වෙලා උන්වහන්සේලා ඒක දේශනා කරන හරියට මේ පුරාණ නගරයක් හොයා ගන්නවා කියනවා. ඒක මේ ධර්මයේ ලෝකේ තියෙන එකක්. දැන් බුදු කෙනෙක් පහළ වුණත් බුදු කෙනෙක් පහළ නොවුණත් මේ සියලු සංස්කාර අනිත්‍ය කියන එක ලෝකේ පවතින එකක් ඒක. තන් තථාගතෝ අபிසම්බුද්ධති. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මේක අවබෝධ කරගන්න එක. අවබෝධ කරගෙන නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ලෝකෙට උන්වහන්සේලා දේශනා කරන දේශේති. ඒ කියන්නේ උන්වහන්සේලා ප්‍රකාශ කරනවා. මේක විවරණය කරනවා. මේක විස්මතු කරලා ලෝකෙට පෙන්නනවා. ඒතර බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඒ විදිහටම තියෙනවා ලෝකේ. ඒ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා මේ ධර්මයේ අවබෝධ කරනවා. ඒක උන්වහන්සේ වදාලා කෙනෙක් ඉන්නවා. ඔන්න මිනිස්සෙක් මහ වනාන්තරයක ඇවිදගෙන යනවා. වනාන්තරය ඇතුළටම ඇවිදගෙන යනකොට මෙයාට පේනවා යම්කිසි පුරාණ නගරයක නටබුන් තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් පැරණියට තිබිච්ච නගරයක තිබිච්ච පාරවල් ගොඩනැගිලි දැන් ගස් කොළන් බැවිලා ඒක සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ. ඉතින් එතුමා ඇවිල්ලා රජතුමාට කියනවා මහරජතුමනි මම මේ වනාන්තරය ඇවිදිනකොට දැක්කා මේ පුරාණ නගරයක සලකුණු. දේවයන් වහන්සේට පුළුවන් නම් මේ නගරය සම්පූර්ණ සංවර්ධනය කරලා මේ මිනිස්යන්ට වාසය කරන්න හදලා දෙන්න කියලා. ඉතින් රජතුමා මොකද කරන්නේ අර පාර දිගේ ගිහිල්ලා අර මම්මාවත් හොයාගෙන ගොඩනැගිලි හොයාගෙන ඒ තාප්ප ප්‍රාකාර හොයාගෙන ඒව සම්පූර්ණයෙන් සංවර්ධනය කරලා කාලයක් යනකොට විශාල ජනතාවක් ඉන්න විශාල නගරයක් බවට නැවත පත් වෙනවා කියන. ඒ විදිහේ කියන මේ බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසන කාලෙන් කාලයට බුදවරු නැති වෙලා යනකොට බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන් පිරිනුවම් පෑවට පස්සේ මේවා ටික ටික කාලේ වැලිතලාවෙන් වැහිලා යනවා. ආයි සම්බුදුවරයෙක් පහළ වෙලා ඒ ධර්මයේ මතු කරලා දෙනවා. ඒ ධර්මයේ විවරණය කරන ලෝකෙට ඒ ධර්මයේ ප්‍රකාශ කරනවා. එතකොට බුද්ධිමත් දෙවියන් මනුස්සයන් ඒ ධර්මයේ අවබෝධ කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු මුයින්ම දේශනා කරලා තියෙන මහණෙනි සම්බුදුවරයෙක්ගේ අවබෝධය සම්බුදුවරයෙක්ගේ අවබෝධයට සමානයි කියලා. ඒ කියන්නේ සම්මා සම්බුදුවරයෙක්ගේ අවබෝධය සම්මා සම්බුදුවරයෙක්ගේ අවබෝධයට සමානයි. ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේ එක අවස්ථාවක මේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ සිංහනාදයක් කළා. සිංහනාදයක් කළා මොකද්ද? භාග්‍යතුන් වහන්සේ ගැන මට පැහැදීමක් තියෙනවා. මොකද්ද පැහැදීම? භාග්‍යතුන් වහන්සේට වඩා වැඩි අවබෝධයක් තියෙන අන්‍ය ශ්‍රමණේක්වත් බ්‍රාහමණේක්වත් අතීතයේ හිටියේ නෑ, වර්තමානයේත් නෑ, අනාගතේ පහළ වෙන්නෙත් නෑ. භාග්‍යතුන් වහන්සේට වඩා වැඩි අවබෝධයක් යුතු. ඉතින් ඒලයි භාග්‍යතුන් වහන්සේ ආන සාරිපුත්ත බලන්නේ බුදුවරුන්ගේ ඥානය ඒ යමක් උන්වහන්සේලා කොච්චර නුවණින් ඉමසලා ඒ ජීවිතේට ගන්නවද සම්බන්ධ කර ගන්නවද? ආනා සාරිපුත්ත දැන් ඔබ ওই විදිහේ සිංහනාදයක් කරන්ඩ ඔබ අතීතයේ බුදුවරුන්ගේ හිතින් හිත විමසලා බැලුවද? උන්වහන්සේලා මේ විදිහේ සිල්වත් ජීවිතයක් ගෙවා මේ විදිහේ සමාධියක් ඇදුවා මේ වාගේ ප්‍රඥාවක් මේ විදිහේ ජීවත් වුණේ කියලා බැලුවද? අනාගතයේ බුදුවරුන්ගේ සිත් බැලුවද? මේ වර්තමානයේ වැඩ ඉන්න මාගේ සිත බැලුවද කියලා. ඒල සාරිපුත්ත මහරහතන් වහන්සේ හරිම නිහතමානී. කියන භාග්‍යතුන් වහන්සේ මට බුදුවරුන්ගේ සිතින් හිත දකින ඥානෙ නැහැ කියනවා. නමුත් මට ධර්මානුකූල වැටහීමක් තියෙනවා. ඒ තමයි අතීතයේ යම් සම්බුදුවරයෙක් ලෝකේ පහළ වුණාද? අනාගතයේ සම්බුදුවරයෙක් ලෝකේ පහළ වෙනවද? වර්තමානයේ යම් සම්බුදුරෙක් වැඩ ඉන්නවාද? ඒ සියලු බුදුරජාණන් වහන්සේලා මේ සිත කිලිටි කරන, සිත අපිරිසිදු කරන, ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ දුරු කරලා
සතර සතිපට්ඨානේ මනාව සිහිය පිහිටුවාගෙන අවබෝධයට උපකාර වෙන අංග 7 දියුණු කරලයි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. ඉතින් ඒලයි බුදුරජාණන් දේශනා කළ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා භාග්‍යතුන් වහන්සේ සම්මුඛා මේතම් බන්ති භගවතු සුතං සම්මුඛා පටිග්ගහිතං. මම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි මේක පිළිගෙන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ මුදු මුයින්මයි මම මේක අසා දැනගත්තේ. ඒ තමයි යම් බුදුවරයෙක් ඉන්නවාද ඒ සියලු බුදුවරුන්ගේ අවබෝධය සමානයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් දැන් අපි අද සද්ධා සීල ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව කරනකොට අර විපස්සී බුදුරජාණන් වහන්සේ මේ ජීවිතාවබෝධයට කල්පනා කළ පිළිවෙලක් තියෙනවා. උන්වහන්සේ කල්පනා කරන්නේ කිච්ඡං වතායන් ලෝකෝ ආපන්න මේ ලෝක සත්‍ය මහා කරදරයකට දුකකටපත් වෙලා ඉන්නවා. ඉපදෙන්න වෙනවා, ලෙඩ වෙන්න වෙනවා, මැරෙන්න වෙනවා, යලි උපදින්න වෙනවානේ. නමුත් මේ දුකෙන් නිදහස් වීමක් දන්නේ නැහැ. කවද්ද මේ දුකෙන් අපි නිදහස් වෙන්නේ කියලා ඒ විදිහේ තමයි සෑම බුදුවරයෙක්ම කල්පනා කරනවා කියන්නේ. ඉතින් මේ විදිහට උන්වහන්සේලා කල්පනා කරනකොට උන්වහන්සේලා යෝනිසෝ මනසිකාරය යෙදෙනකොට උන්වහන්සේලා නුවණින් විමසනවා මේ ජරා මරණ වලට හේතුව මොකක්ද කියලා. එතකොට උන්වහන්සේ ඉපදීම කියලා අවබෝධ කරගන්න නුවණින්. එතකොට මේ විදිහට පටිච්ච සමුප්පාදය උන්වහන්සේලා අවබෝධ කර ගැනීමේදී ආර්ය න්‍යාය කියලා දෙයක් තියෙනවා. ඒ ආර්ය න්‍යාය අනුව තමයි මේ පටිච්චසමුප්පාදය උන්වහන්සේලා දේශනා කරන්නේ ලෝකෙට. ඒ තමයි ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි මේ වේ. ඉමස් උපාදා ඉදං උප්පජ්ජති. මේ උපදිනකොට මේ උපදිනවා. ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැති කල්ලි මේ නෑ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඔන්න ඔය න්‍යාය තමයි ආර්ය න්‍යාය කියන්නේ. එතකොට උන්වහන්සේලා මේ න්‍යායට අනුකූලව නුවණින් විමසලා මේ පටිච්ච සමුප්පාදේ හට ගැනීමත් මේ පටිච්ච සමුප්පාදේ නිරෝධයත් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නවා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේලා අවබෝධ කරගෙන මේ සියලු දුකේ නිදහස් වෙලා තමයි මේ ලෝකයට දේශනා කරන්නේ ඒ දුකේ නිදහස් වෙන ධර්මය. ඉතින් ඒ නිසා දේශනා කියවනකොට ගොඩාක් දේශනාවල තියෙනවා මේ බුදුවරුන්ගේ අවබෝධය බුදුවරුන්ගේ අවබෝධයකට සමානයි කියන කාරණය. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ අපට බොහෝම හිත පහන් වෙන ආකාරයෙන් පහදා දුන්නා ධර්මය අසුරු කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටගේ අවබෝධයකට සමාන වෙන බව. ඒ නිසාම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙව් මිනිසුන් වන්දනා කරනකොට ඒ බුදුරජාණන් වහන්සේලාට නේක නම් කියමින් බුදුරජාණන් වහන්සේලා වඳිනවා. ඒ නාමයන් අතරේ එක නාමයක් තමයි පිංගුතුනේ අසම සම කියන්නේ. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටම කියන සුවිශේෂී නමක් අසම සම. පින්වත් ස්වාමීන් වහන්සේ අසම සම කියන නාමයෙන් අපි පහන් සිතින් වන්දනා කරන මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවබෝධයෙන් සමාන වෙනවා. ඇත්තෙම ස්වාමීන් වහන්සේ අවබෝධයෙන් පමණක්ද බුදුරජාණන් වහන්සේලා සමාන වෙන්නේ? අවබෝධය හැරෙනකොට වෙනත් සමානකම් තියෙනවද? ඊට අමතරව බුදුරජාණන් වහන්සේලාගේ යම් අසමානකම් ඇත්තේම නැද්ද? මේ කරුණු පැහැදිලි කර ගැනීම අපිට තව තවත් බුදුරජාණන් වහන්සේලා ගැන හිත පහන් කරගන්න හේතු වෙයි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ඒ වගේම අපගේ පින්වත් ආනමඩුවේ සුමේද ස්වාමීන් වහන්සේ ප්‍රධාන අපේ අමිත දීප ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ අවසර අපේ ස්වාමීන් වහන්සේ අදහිවේ අපි ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්නේ සත්බුදු විහාරේ. මේ සොඳුරු මණ්ඩපයේ සත්බුදුවරුන්ගේම ගුණ කතා කිරීම අපි ඒ බුදුරජාන් වහන්සේලාට කරන උපහාරයක්. ඒ පෙර ජීවිත ගැන
කරපු කතාවම තමයි අද අපි දේශනා කරපු මහා පදාන සූත්‍රයේ මූල බවට පත් උනේ. ඒතර ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙටත් උත්තරේ මේ සූත්‍රයේම තියෙනවා. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ඒ කාලයේ වෙනකොට උතුම්ම කුලේ තමයි උපදින්නේ. ඒතර ඒක රජ කුලේ වෙන්න පුළුවන්, බමුණු කුලේ වෙන්න පුළුවන්. බෑ කවදාවත් වෙළඳ කුලේවත් ශුද්‍ර කුලේවත් බුදුරු ඉපදින්නේ නැහැ. ඊළඟට සෑම බුදුරජාණන් වහන්සේ නමකටම පින්වන්ත අම්මා කෙනෙක්, පින්වන්ත තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා බෝසත් දරුවා ඉපදිලා දවස් 7න් කලුරිය කරනවා. සෑම බුදුරජාණන් වහන්සේ නමකටම අග්‍ර උපස්ථායකෙක් සිටිනවා. සෑම බුදුරජාණන් වහන්සේ නමම්ම වෘක්ෂයක් මුල තමයි සම්මා සම්බුදු බවට පත් වෙන්නේ. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම මේ ලෞතර ධර්ම අවබෝධ කරගන්නේ පටිච්ච සමුප්පාදේ නුවණින් විමසලා. ඊටකොට මහා පදාන සූත්‍රයේ අභිනිෂ්ක්‍රමණය කරනකොට සතර පෙර නිමිති දකිනවා කියලා. ඒක සෑම බුදු කෙනෙක්ම දකිනවා. ඊළඟට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සෑම බුදු කෙනෙකුටම තියෙනවා. ඊළඟට අසමානකම් තමයි දැන් අපි මේ මහා භද්‍ර කල්පය ගත්තොත් අපි බුදුරජාණන් වහන්සේගේ සතර ස්ථාන වඳිනවනේ. උප්පත්ති සිද්ධ වූ ස්ථානීය, සම්බුදු බවට පත් වූ ස්ථානීය, පළවෙනි ධර්මයේ දේශනා කරපු ස්ථානීය, පිරිනිවන් පාවදාළ ස්ථානීය කියලා. එතකොට මේ සතර ස්ථානයේ හැම බුදු කෙනෙක්ම එකම තැන නෙවෙයි උපදින්නේ. ඒකට හොඳම උදාහරණේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබුවේ කපිලවස්තුවේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබුවේ බරණැස. ඊළඟට ලෝකේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උපදින්නේ බරණැස. ඒ කාලේ වෙනකොට කේතුමති රාජධානිය. එතකොට සෑම බුදු කෙනෙක්ම සම්මා සම්බුදු වෙන්නේ වජිරාසනේ. ඒක සමානයි එක කල්පයක් ඇතුළත. ඊළඟට සෑම බුදුරජාණන් වහන්සේ නම පළවෙනි ධර්මයේ දේශනා කරන්නේ බාරණසී සිසිපතන එක කල්පයක. ඒක සමානයි. හැබැයි හැම බුදුරජාණන් වහන්සේ නම පිරිනුවම් පාන්නේ එක තැන නෙවෙයි. හැබැයි සෑම බුදු කෙනෙක්ම වැඩිපුර වැඩ ඉන්න දෙවුරම මහා වෙහෙරේ ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ යහන බුදුරජාණන් වහන්සේ හැතපෙන ඇඳ පනවනවා නම් හැම බුදු කෙනෙකුගේම ඒ ඇඳේ කකුල් හතර එකම තැන කියනවා පිහිටන්න. ඒ වගේ සමානකමක් තියෙනවා. ඒ දෙවුරන් විහෙර හැම බුද්ධ ශාසනයකම රත්තරන් අතුරලා තමයි ගන්නෙ. නිකන් දෙන්නේ නැහැ මේ මහ විහෙර හැම බුද්ධ ශාසනයකම. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ ලෝකයේට සම්මා සම්බුදුවරු ඒ විදිහට පහළ වෙලා සෑම බුදු කෙනෙක්ම දේශනා කරන සාමුක්ඛංශික දේශනාව ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනාව දේශනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපි යම් ධර්මයක් අහනවා නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ওই ධර්මයමයි දේශනා කරන්නේ. වෙනසක් තිබ්බොත් තියෙන්නේ ධර්මයේ නෙවෙයි. අපේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලාද නැද්ද කියන එක. ඒ නිසා දැන් අපි යම් සද්ධාවකින් ඉන්නවා නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒව මෝරලා නැති නිසා තමයි කොච්චර ධර්මයේ ඇහුවත් අවබෝධ වෙන්නේ නැත්තේ. ධර්මයේ වැරද්දක් නෙවෙයි. එතකොට අපි ඊළඟ බුද්ධ ශාසනය පැතුවට ඇත්තරම විය යුත්තේ අපේ ගුණධර්මයි වඩා ගන්න ඕනන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය හෝ දෙවියන් අතර සත්පුරුෂයන් ළඟ දහම් කතාවකදී හෝ ඔහුට ධර්මය අවබෝධ කරන්න ලැබෙන්නේ තමන්ගේ ඊට සුදුසුකම් තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේලා නැමැති ලෝකයට පහළ වෙන සූර්ය මණ්ඩලයේ පහළ වෙනකොට ඒ හිරු එළියට පිපෙන්න නෙළුම මෝරලා තියෙන්න ඕන. නැත්නම් සත්බුදුරජාණන් වහන්සේලා නොවේ අටවිසි බුදුවරු ලෝකේ පහළ වුණත් ඊළඟට තවත් අටුවාවල තියෙනවා 5000 ගණන් බුදුවරු පහළ වෙච්ච විස්තර. ඒ බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් එයා තවම වතුරේ ඇතුලේ නම් බුදුවරු පහළ වුණා කියලා විකසිත වෙන්නේ නැහැ. ඒ නිසා මේ සත්බුදු මන්දිරේ සත්බුදුරජාණන් වහන්සේලාගේ මොණි වරුණ අහන වෙලාවේ තමන්ගේ ශ්‍රද්ධාවම මෝරවා ගන්න. මේ දහම් කතාවෙන් තමන්ගේ ගුණධර්ම මෝරවා ගන්න, පින් පුරවා ගන්න ආය අවස්ථාවක ඇහෙන බණපදයේ
අවබෝධ වේවා කියන අදහස හිතේ තියාගන්න. ඉතින් ඒ වගේ කාරණාවක් තමයි කියන්න තියෙන සායනා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ අපි ධර්මය අධ්‍යයනය කරනකොට බෝසතාණන් වහන්සේලා ගැන සම්බුද්ධත්වයේ පිණිස පාරමී පුරන්න ආරම්භ කරන ඒ මහා පුරුෂයා පාරමී පිරීම ආරම්භ කරනකොටම ධර්ම අවබෝධය ලබන්න තරම් ප්‍රඥා මහිමකින් යුක්තයි. ඒ වුණත් මේ ලෝසතුන් කෙරෙහි මහා කරුණාවෙන් අනුකම්පාවෙන් බුද්ධෝහං බෝධිස්සාමි තින්නෝහං තාරයිස්සාමි මුත්තෝහං මෝචේ පරි සංසාරෝගා මහභයං කියන අදහසින් මේ සංසාරය කියලා කියන්නේ භයානක තැනක්. මේ භයානක වූ සංසාරයෙන් මම නිදහස් වෙලා මේ සත්‍යව නිදහස් කරනවා. මේ භයානක වූ සංසාර ගමනින් මා ඈතර වෙලා මේ සත්‍යවත් ඈතර කරනවා. සංසාර බන්ධනයන්ගෙන් මං නිදහස් වෙලා සත්‍යවත් නිදහස් කරනවා කියන අදහසින්නේ ස්වාමීන් වහන්සේ මහා බෝධි සත්‍යයන් වහන්සේලා පෙරම් පිරුවීම ආරම්භ කරන්නේ. එසේ පාරමී පූර්ණේ කිරීම ආරම්භ කරමින් පැමිණිලා යම් ජීවිතයක පූරිත පාරමී බල ඇති අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බිහි වෙනවද? ඒ බුදුරජාණන් වහන්සේ අර පින් තියෙන සත්‍යයන්ව ඊතර කරවීමමනේ ස්වාමින්වහන්සේ බුද්ධ කෘත්‍ය වශයෙන් සිද්ධ කරන්නේ. එතකොට මේ බුද්ධ කෘත්‍ය විදිහට අපි ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේලාගේ අතීත ජීවිත ඉගෙන ගන්නකොට ස්වාමින්වහන්සේ ඇතැම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දීර්ඝ වශයෙන් ධර්ම දේශනා කරපු අවස්ථා, ඒ වගේම ඇතැම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එසේ දීර්ඝ වශයෙන් දහම් නොදෙසූ අවස්ථා අපිට දකින්න ලැබෙනවා. ඒ වුණත් ස්වාමීන් වහන්සේ සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම මේ ලෝකේ පහළ වෙන සෑම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම ශ්‍රාවකයන් උදෙසා කරන පොදු අනුශාසනාවක් තියෙනවා. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව අද මේ සත්බුදු මන්දිරයේදී හැම දිනාගේ සිත් පහන් කර ගැනීම පිණිස අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව අපට පැහැදිලි කර දෙන්න. පින්වත් ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා මේ දීර්ඝ සසර ගමනක දැන් අපි ඔය පටිච්ච සමුප්පාදයේ සජ්ජායනා කරනකොට ඒකේ ගාථා දෙකක් අන්තිමට කියනව නේද? අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තු දුක්ඛා ಜಾති පුන ගහකාරක ගවේ. එතකොට බුදුවරු මේ ග්‍රහය හදන කෙනා මේ සසර උපදින මේ දුක නම් වූ නිවස හදන්නේ කවුද කියලා ගොඩාක් ජීවිතවල හොයලා තියෙනවා. මේ පංචපාදානස්කන්ධේ නැමැති මේ ග්‍රහය මේ සසරේ කෙලවරක් නැතුව සැරිසරාගෙන යනවා. නමුත් මේකේ හේතුව හොයාගන්න බෑ කෙනෙක්ට. අනේක ಜಾති සංසාර අනේක ಜಾතිවල සසරේ සැරිසරාගෙන යනවා. නමුත් මේ ඒ යන අතරේ ඒකේ භාග්‍යතුන් දේශනා කරනවා ඒ ජීවිත ගොඩාක් වෙලාවට උන්වහන්සේ හෙව්වා කියනවා කවුද මේ ග්‍රහය හදන්නේ? ගහකාරක දිට්ඨෝසි. අන්න මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ ඒ ග්‍රහය හදන කෙනා හඳුනාගත්තා. ඒ තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි. ඉතින් උන්වහන්සේ ඒකේ දේශනා කරන නිවසේ තියෙන කැණි මඩ ලොක්කොම සුණු විසුණු කරලා ආයි කිසි දිනයක ගෙයක් හදන්න බැරි විදියට පත් කළා කියනවා. එතකොට මේ දීර්ඝ සංසාර ගමනක මේ සත්‍ය හොයන ඒ ජීවිත තුලින් උන්වහන්සේලා මහා පින්කම් රැස් කරගෙන මහා පුරුෂ ලක්ෂණ ඇතුව තමයි ඒ සම්බුදුවරු බවට පත් වෙන ජීවිතවල උපදින්නේ. එතකොට උන්වහන්සේලා ඉපදෙලාට පස්සේ දේශනාවේ අපේ ශ්‍රද්ධාශීල ස්වාමීන් වහන්සේ ගැන විස්තර කරાવી සමහර දේශනාවල සමහර බුදුරජාණන් වහන්සේලාගේ මේ ශාසන ගොඩක්කල් තිබිලා නැහැ. සමහර බුදුරජාණන් වහන්සේලාගේ ශාසන ගොඩක්කල් තිබිලා තියෙනවා. ඒකට හේතු භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේලා පොදුවේ ප්‍රාතිමෝක්ෂය ගාථා 3කින් දේශනා කරලා තියෙනවා. ඒක සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. ඒ තමයි
කාන්ති පරමං තපෝ තිතික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරං එහෙට යන්තෝ. මේ සියලු බුදුවරු දේශනා කරන කරුණක් තමයි මේ ඉවසීම තමයි උතුම්ම තපස. ඉවසීම කියන එක තමයි උතුම්ම තපස. අමා නිවන තමයි බුදුවරු දේශනා කරන උතුම්ම වචනය. අමා නිවන තමයි උතුම්ම කියලා උන්වහන්සේලා දේශනා කරන්නේ. නහි පබ්බජිතු පරූපගාත අනුන් නසන්න පැවිද්දෙක් ඉන්නේ කියනවා. අනුව නසන කෙනා පැවිද්දෙක් ඉන්නේ නැහැ. අනුන් වෙහෙසවන කෙනා අනිත්‍ය පීඩාවට පත් කරවන්නත් ශ්‍රමණේක් බවට පත් වෙන්නේ නැහැ කියනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධාන ශාසනං සියලු පව් නොකිරීම. සබ්බ පාප අකරණං කියන්නේ කරන්නේ සියලු පව් නොකිරීම සියලු කුසල් ඉපදවීම මේ බෝධිපාක්ෂික ධර්මයන් උපදවා ගන්නවා. සචිත්ත පරියෝදපණං තමන්ගේ ස්වකීය සිත පිරිසුදු කරගන්න එක. මේ රාගාදී කෙලෙස් වලින් තමන්ගේ හිත පිරිසුදු කර ගැනීම. ඒතම් බුද්ධාන ශාසනං ඒද බුදුවරුන්ගේ අනුශාසනාවකි. බලන්න අපි මේ සාත්‍රුන් වහන්සේලා මොන තරන්නේ මේ මනුස්ස වර්ගයාට කොච්චර සෙනෙහවන්තදනේ. ඒ ජීවිත වලින් කාටවත් හිංසාවක් නැහැ. මේ නහි පබ්බජිතෝ පරූපගාත අනුන් නසන්න පැවිද්දෙක් නෙවෙයි කියනවා. සමනෝ හොති පරං ඊට යන අනිතර හිංසා කරන කෙනා ශ්‍රමණෙක් නෙවෙයි. එතකොට මේ ශ්‍රමණයන් වහන්සේලාගෙන් ඒ ධර්මයේ අහන අයගෙන් කාටවත් හිංසාවක් නැහැ. කරදරයක් නැහැ. අනූපවාදෝ අනූපගාතෝ පාතිමොක්කේච සංවරෝ. උන්වහන්සේලා අනුන්ට නිନ୍ଦා අපහාස කරන්නේ නැහැ. උපවාද කරන්නේ නැහැ. අනිතේව හිංසනයටපත් කරන්නේ පාතිමොක්කේච සංවරෝ ප්‍රාතිමෝක්ෂ සම්බර සීලෙන් සංවර වෙනවා. උන්වහන්සේලාගේ කය වචනේ හොඳට සම්බර කරගෙන ආජීවය හොඳට පිරිසිදු කරගන්නවා. මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසන. උන්වහන්සේලා ගන්න ආහාරي අර්ථය දන්නවා. ඒ ගන්න ආහාර වේලේ අර්ථي දන්නවා. පන්තංච සයනාසනං සේනාසන උදකලා සෙනසුන් උන්වහන්සේලා ඇසුරු කරනවා. අදිචිත්තේච ආයෝගෝ ඒතම් බුද්ධාන ශාසනං. උන්වහන්සේලා සමත විදර්ශනාවේ යෙදෙනවා. ආන් ඒක තමයි බුදුවරුන්ගේ අනුශාසන. එතකොට උන්වහන්සේ දේශනා කරන එක අනුන්ට නිନ୍ଦා අපහාස කරන්න එපා. අනුන්ට හිංසා කරන්න එපා. ප්‍රාතිමෝක්ෂ සම්බරයෙන් සම්බර වෙන්න. ආහාරي ආර්ථි දෙන වළඳන්න. නිදහස් සෙනසුන් ඇසුරු කරන්න. අධිචිත්තේ යෙදෙන්න. අධිචිත්තේ කියලා කියන්නේ සමාධිය. ධානවල හිත දියුණු කරන්න. ඒතම් බුද්ධාන ශාසනං. ඒ බුදුවරුන්ගේ අනුශාසන. මේ ගාථා තුනෙන් මේ කරන බුද්ධානුශාසනාව සෑම බුදුරේක්ම කරනවා කියලා සඳහන් වෙනවා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. අපේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි සරණ ගියපු අපගේ භාග්‍යතුන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කරුණු කාරණා සද්ධර්මයේ තුල අපිට පැහැදිලි කරලා දීපු නිසා ලෝකයට පහළ වෙච්චි සෑම සම්බුදුරජාණන් වහන්සේ නමක්ම ස්වාමීන් වහන්සේ මෙබඳු ලෝක සත්‍යය කෙරෙහි මහා අනුකම්පාවකින් දයාවකින් සෙනෙහසකින් කරුණාවකින් යුක්තවම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරපු බව අපිට වැටහෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ මේ බොහෝ වෙලාවට ධර්මයේ කෙරෙහි පහන් සිතක් නැති ධර්මයට ද්වේෂ කරන ඇතැම් ගිහි පැවිදි පාර්ශව ධර්මයේ සම්බන්ධයෙන් නොඑක් මතවාද හදනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පරිබාහිර කරුණු. ඒ බඳු අය ධර්මයයි අනිත් මේ ලෝකයේ තියෙන වෙනත් ඉගැන්වීමුයි බොහෝ වෙලාවට සමාන කරන්න උත්සාහ කරනවා. ධර්මයේ සම්බන්ධයෙන් නිතර මේ කියන කරුණක් මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන එක දර්ශනයක් අනිත් ශාස්ත්‍රවරුන්ගේ තියෙන්නේ ඒ දර්ශන. ওই දර්ශන ඔක්කොම ගත්තොත් එහෙම දර්ශන එකක් කියනවා.
එහෙම නැත්නම් ආගම් වශයෙන් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් අනිත් ඔක්කොටම එකයි කියලා මත හදනවා. මේ වගේ දේවල් වලින් ස්වාමීන් වහන්සේ බුදු කෙනෙක්ගේ සුන්දර ධර්මයේ ඇත්තම මේ සංසාර දුකකින් නිදහස් කරන ජීවිතයක් සැපයටපත් කරන ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන ධර්මයෙන් බොහෝ දිනකට ඈත් වෙන්න හේතු වෙනවා මේ වගේ මතවාද ගොඩ නැගීම. ඒ නිසා අපි වින්වත් ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගන්න සතුටුයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන. සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරන මේ ධර්මයේ ගැන අපි කොයි ආකාරයෙන්ද තේරුම් ගත යුත්තේ? ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අර සමහර මිනිස්සු කියනවානේ අපි කියන වෙන ආගම් වල අය ඉන්නවා. එයාලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා කියනවා අපි බුදුරජාණන් يعني ආගම කතාවක් නැහැ. අපි බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට කැමතියි කියලා. ওই දර්ශනය කියන වචනේ බුද්ධ ශාසනයේ තියෙනවා. දැන් අපි කියමු සෝතාපන්න කෙනාට කියනවා දස්සන සම්පත්තිය කියලා. එතකොට නමුත් මේක තියෙන්නේ මේ සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ මිනිස්සු දර්ශනය කියලා පාවිච්චි කරන වචනයයි දහමේ දර්ශනය කියන එකයි දෙකක්. නමුත් ඒ ධර්මයේ පාවිච්චි කරන වචනයයි සාමාන්‍ය වචනයයි දෙකටම දර්ශනය කියලා තමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදිහටම සමහරවිට අද අපිට විස්තර කරන්න අපේ භාෂාව තුළ වචන හිගයක් තියෙනවා. ඒකේ සාපයක් තමයි ওই දර්ශන කතාව. ඒතරෝකින් තේරුම් ගන්න ඕනේ අපි ස්වාමීන් වහන්සේ මතක් කළා උප්පාදෝවා තථාගතානං අනුප්පාදෝවා තථාගතානං ධම්මට්ඨිති ධම්ම නියාමතා. බුදුරජාන් වහන්සේලා මේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ජාතිපත්‍ය ජරා මරණං කියන එක ඉපදීම නිසායි ජරා මරණ කියන එක ධම්මට්ඨිති ධර්මතාවයක්. ධර්ම නියාමයක් ඒක. ඒතර බුදුරජාණන් වහන්සේ කරන්නේ ඒ අවබෝධ කරගෙන අන් අයට ප්‍රකාශ කරනවා මේකත් අවබෝධ කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සත්‍ය පෙන්නන කෙනා. ඒතර සත්‍ය පෙන්නන කෙනා මිසක්කා ඒක බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියලා ගත්තොත් එහෙම. ඒතර ඒ කෙනෙක් එන්න පුළුවන් බුදුරජාණන් වහන්සේත් යම් දර්ශනයක් ඉදිරිපත් කළා වෙන ආගම් වලත් ඒ ආගමික ශාස්ත්‍රවරු තව යම් දර්ශන ඉදිරිපත් කළා කියලා. ඒතර තමන්ට ගැළපෙන්නේ මොන දර්ශනයේද එයා ඒකට කැමති වෙනවා. එතකොට අර සාමාන්‍යයෙන් ලෝකයා තමන්ගේ දැනුම අවබෝධය ගොඩනගා ගන්නේ සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානක්ඛන්ත කියන කරුණු පහක බැසගෙන. එක්කෝ එයාගේ විශ්වාසයට ගැළපෙන කරුණක් කවුරු හරි කිව්වොත් එයා ඒකට කැමති වෙනවා. තමන් කැමති දෙයක් කවුරු හරි කිව්වොත් එයා ඒකට කැමති වෙනවා. සද්ධා රුචි අනුස්සව. ඊට පස්සේ එයා අහන දේවල් වලින් එයා ඒකට දැනුමක් හදා ගන්නවා. ආකාර පරිවිතක් කියන්නේ එයාම හිතෙන් ගොඩනගා ගන්නවා මෙහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති කියලා. දිට්ඨි නිඥානක්ඛන්ත කියන්නේ යම් දෘෂ්ටියකට එයා බැසගෙන ඊට අදාළ කරුණු කියන අයට කැමති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඕකේ වාසිය අවාසිය දෙකක් තියෙනවා. ඒ වාසිය අවාසිය තමයි කියන කෙනා හරියට කිව්වොත් එයා පිළිගන්න දේ හරියයි. නමුත් කියන කෙනා කොහොම කියයිද දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය බුදුරජාණන් වහන්සේ වදාලා මේ චතුරාරි සත්‍ය ලෝක සනාතන ධම ඔය පහ ඉක්මවා ගිය එකක්. මේ ධර්මයේ දැක්කා කියන්නේ සෝවාන් වුණා කියන්නේ ඔය පහ ඉක්මවා ගිය එකක්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය. ඒ සත්‍ය බුදුවරු ලෝකේ පහළ වුණත් නැතත් තියෙනවාමයි. බුදුවරු ලෝකේ පහළ වුණත් නැතත් තණ්හාව නිසාමයි දුක හටගන්නේ. බුදුවරු ලෝකේ පහළ වුණත් නැතත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කළොත් විතරමයි නිවන් දකින්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට එතනදීන් තියෙන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ විදිහට පිළිගෙන ශාස්ත්‍රුන් වහන්සේ අපිට දුන්න මාර්ග දර්ශනය අන්න මාර්ග දර්ශනය. ඒ මාර්ග දර්ශනය ඔස්සේ ගිහිල්ලා අපිට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලන එක ක්‍රමයක් කියලා ගත්තොත් එහෙනම් තවත් ක්‍රම තවත් දර්ශන ඇති කියලා කෙනෙකුට අදහසකට එන්න පුළුවන්. නමුත් මේ සත්බුදුරජාණන් වහන්සේලා ගැනම දැනගන්න මේ ලෞතර සම්මා සම්බුදුවරු සත්‍ය දේශනා කරපු අය.
ඒක ආගමෙන් ආගමට මාරු වෙන එකක් නෙවෙයි. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට මාරු වෙන එකක් නෙවෙයි. ඒ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක ලංකාවේ හිටියත් පිටරට හිටියත් බ්‍රහ්ම ලෝකේ හිටියත් දිව්‍ය ලෝකේ හිටියත් ඒක ඒකම තමයි. ජාතිපත්‍ය ජරා මරණම් කියන එක මොන ආගමේ කෙනාටත් ඒක ඒකම තමයි. කුසල් අකුසල් ගැන පෙන්වව දාලා දෙයි. ප්‍රාණඝාතේ පාපයක් වෙනවා කියන එක බෞද්ධ වුණත් නැතත් පාපේ පාපේමයි. බෞද්ධ කෙනාට තියෙන වාසිය තමයි පාපේ වශයෙන් දන්නවා. ඒ උනට සන්නස් අපි දැනගත්තත් නැතත් පාපේමයි. මක් නිසාද? ගිනි ගන්න යකඩ බෝලයක් දැනගෙන ඇල්ලුවත් නොදැනගෙන ඇල්ලුවත් පිච්චෙන එක පිච්චෙනවමයි. දන්න කෙනාට වාසියක් තියෙනවා. ආය අල්ලන්නේ නැහැ. ඒ වගේ ධර්ම ඉගෙන ගත්තට පස්සේ එයාගේ අතින් පාපයක් වුණත් ආය කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගැනීමේ වාසිය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන මේ කෙනෙකුට හිතේ යම් දෙයක් පිහිටුවා ගන්න තියෙනවා නම් සත්‍ය නාම සත්‍ය දේශනා කරපු කෙනා කියන එක මේ හිතේ දරාගත්තා නම් ලොකු මේ ඒකේ අර්ථයක් තියෙනවා. නැත්තම් අපි සමාජයේ භාවිතා වෙන වචන ගන්න නැතුව නේද? එහෙම පින්වත් ස්වාමීන් වහන්සේ මේ උතුම් කාරණේ පැහැදිලි කරලා දෙනකොට මට කල්පනා වුණේ මේ ලෝකේ මිනිස්සු නොයෙක් දේවල් අහහ ඒ මිනිසුන්ගේ කාලේ ගත වෙලා යනවා. දැන් අද උදෑසනම උතුම් බෝධි මණ්ඩපයේ අභියස බෝධි මණ්ඩපයේ ගෞතම සාසනයට පූජා කරමින් පින්කම ආරම්භ වුණේ සාන්න. මේ වෙනකොට බොහෝ කාලේ ගත වුණා. ධර්ම සාකච්ඡාව පිණිස අපි යම් කාලයක් යොදාගත්තද සත්‍යම අසාසා කාලය ගෙවි ගියා. තව ඊටාම සුළු කාලයයි ස්වාමීන් වහන්සේ අපට මේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා මම පින්වත් ස්වාමීන් වහන්සේගෙන්ම පැහැදිලි කරගන්න විශේෂයෙන් පින්වත් හැමදෙනාගේ හිත් පහන් වීම පිණිස පැහැදිලි කරගන්න සතුටුයි ස්වාමීන් වහන්සේ. මේ කාලවකවානුවේ අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උතුම් වූ පුණ්‍ය සංකල්පනාවන් ආශිර්වාද මත මේ බඳු මන්දිර බෝධි මණ්ඩප සෑරජානන් වහන්සේලා බොහෝ සෙයින් ඉදි වුණා. ඒ ඉදි වෙච්ච සෑරජානන් වහන්සේලා මන්දිර බෝධීන් වහන්සේලා මුල් කරගෙන පින්පුරා ගන්න බොහෝ අවකාශ උදා වුණා. දැන් අද ගෞතම සාසනයේ ස්වාමීන් වහන්සේ ඊටාම කලාතුරකින් කෙනෙකුට සහ සම්බන්ධ වෙන්න ලැබෙන උතුම් පින්කමක් සත්බුදු විහාරයක් පූජා කෙරුණා. මේ පිළිම වහන්සේලා වන්දනා කරලා කෙනෙකුට තමන්ගේ ජීවිතේ මහා පිනක් පුරා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ පින් පුරා ගන්න තියෙන අවස්ථාව සෑරජාන් වහන්සේලා වඳිමින් බෝධිය වඳිමින් මේ පිළිම වහන්සේලා දැකලා හිත පහන් කරගෙන මොකද ඇතම් කෙනෙකුට පිළිමයක් දැකලා හිත පහන් කරගන්නත් දක්ෂකමක් නැහැ නිසා නේද? ඒ නිසා මේ හිත පහන් කරගෙන වන්දනාමාන කරොත් ඒක කෙතරම් යහපතක් උපදිනවාද කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. ඒක ඇත්ත ස්වාමීන් වහන්සේ මට මතක් වුණේ දැන් ශ්‍රද්ධාවන්ත පින්වන්ත බොහෝ පිරිසක් විශාල ධනයක් වියදම් කළා මේ ලස්සන විහාරය හැදුවා. මේ විහාරය හදන්න පටන් අරන් දැන් අවුරුදු 5-6කට වැඩි. එතකොට ලක්ෂ සංඛ්‍යාත ලක්ෂ ගණනක මුදලක් කෝටි ගණනක මුදලක් යටපත් කරලා විහාරය හැදුවා. දැන් ඇත්තටම ඊළඟට තියෙන්නේ අපිට දැන් තියෙන්නේ හදන්න නෙවෙයිනේ. දැන් තියෙන්නේ හදපු විහාරය ගැන දැකලා බලලා හිත පහදගෙන මල් පහන් පූජා කරලා පින් කරගන්න එකනේ. එතකොට ස්වාමීන් වහන්සේ යම්කිසි කෙනෙක් මේ විහාර කර්මාන්තත් දැකලා හිත අපහදවන යම් දෙයක් කිව්වොත් ඉතින් එයා රුපියලක්වත් වියදම් කරගන්නේ නැතුවම පව් කරගන්නවා. එහෙමනේ වෙන්නේ. රුපියලක්වත් වියදම් කරන්නේ නැහැ. කටෙන් පව් කරගන්නවා. එතකොට මේ වාගේ විහාර දැන් බුදුරජාණන් වහන්සේ දැන් එක රහතන් වහන්සේ නමගේ විස්තරයක් අපේ ස්වාමීන් වහන්සේ තියෙනවා. ඒ රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙන්න පින් පුරාගෙන තියෙන්නේ දවසක් මේ බුදුරජාණන් වහන්සේ නමක් ගමකට වැඩියා කියලා ආරංචියට එයා කැලේ ඉඳලා එනවා තාපසේ. එනකොට බුදුරජාණන් වහන්සේ වැඩලා දන් වළඳලා ආකාශයෙන් වැඩලා. දැන් අර තාපසේ එනකොට බුදුරජාණන් වහන්සේ නැහැ. ඊට පස්සේ කිව්වා කෝ ඒ උතුම් මුනිවරයා
ආකාශයෙන් අන්න අර දිශාවට ගියා කියවෝ. වැඩියා කියවෝ. ආනේ ඒ උත්තමයන් වහන්සේ වැඩිය දිශාවට නමස්කාර වේවා කියලා වැඩම කරපු දිශාවට වැන්දා. ඒ පිනෙන් කියනවා නිවන් දැක්කේ. මේ සත්බුදුරජාණන් වහන්සේලා දේශ බලා සිටින්න පුළුවන් විදිහට හිතේ පහදවා සුන්දර මණ්ඩපයක් හදලා තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ ගොඩාක් මේ එක වර්ණ සංයෝග වලින් මේ ප්‍රතිමා මේ විදිහට හදන්නේ අලුත් සම්ප්‍රදායක් බිහි කරන්න නෙවෙයි. බුදු කෙනෙක්ගේ බුද්ධ රූපයක් දැකලත් බුද්ධානුස්සතිය වැඩෙන විදිහට. දැන් විටින් විට මම මේ ධර්ම සාකච්ඡාව කරද්දිමුත් බණ කියද්දිනොත් මම විටින් විට මේ බුද්ධ රූප දිහා බලනවා. ඒ දර්ශනය මගේ සිත පහන් කරන නිසා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් දිහා බලා ඉන්න හිතුනේ. අපි පුංචි කාලේ පන්සල් අපි ගියා, අපි විහෙර විහාරවල ගියා. මේ වැන්ද එනවා මිසක පිළිමි දිහා බලා ඉන්නේ අපි. දැන් අපි බුදුරජාණන් වහන්සේ දිහා බලා ඉන්නවා. අපිට ගොඩාක් දේවල් හිත වලට දැනෙනවා. අපි ගොඩාක් දුක් නිවි යනවා. සුන්දර මණ්ඩපයක්. සමල් පහම් පූජා කරන්න. බුදුරු දෙස බලන්න. බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහි කරන්න. විපස්සිස්ස නමත්තු කියන ගාථා කියන්න. සදහන් ඇස් ඇති සොඳුරු සිරිය ඇති විපස්සී බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා කියන්න. ඒ බුදුරජාණන් වහන්සේලා සෑම බුදු කෙනෙක්ම අවබෝධ කරපු පටිච්ච සමුප්පාදය මේ මණ්ඩපේ රැවුදින විදිහට සජ්ජායනා කරන්න. තිබෙනවා නම් කාලවකවානුව මහා පදාන සූත්‍රයේ වගේ සූත්‍ර සජ්ජායනා කරන්න. සෑම බුදු කෙනෙක්ගේම අනුශාසනාව කන්ති පරමන් තපෝ තිතික්කා ගාථා සජ්ජායනා කරන්න. මේ සෑම දෙයක්ම අපේ ජීවිතයට පිම්පුරවනවා. ඒකයි ප්‍රඥාවෙන් අග්‍රේස්වර වූ ප්‍රඥාව නැමැති පර්වතයේ මුදුනට පැමිණි සිළුමිණවන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේ නමක් සිහිකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඇඟිලි එක්කොට කරන වන්දනාවක් ඇද්ද ඒ නිවනට මූලික අංගය වෙනවා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. ඒ ප්‍රඥාවට පේනවා බුදුවරුන්ට වඳින එක අපතේ යන්නේ නැහැ කියලා. ඒ නිසා මේ සොඳුරු මණ්ඩපේ පිනැත්තු පිම්පුරා ගනිත්වා. පින්වත් ස්වාමීන් වහන්සේ අද මේ උදුවක් පුර 15ක පුන් පොහෝ දිනේ මේ ලංකා භූමියට විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උතුම් දක්ෂිණ සාකා බෝධිරාජයන් වහන්සේ වැඩම වදාළ පූජනීය දිනේ අපි මහා පින්කම් රාශියක් සිද්ධ කරගෙන අද මේ සවස් කාලයේත් අභිනවයෙන් ඉදිවෙච්චි උතුම් සත්බුදු මන්දිරයේ සිට හාහා පුරා කියලා මහා සංඝරත්නයේ සිදු කරන උතුම් ධර්ම සාකච්ඡාවකට පින්වතුන්ලාට සහසම්බන්ධ වෙන්න අවකාශ ලැබුණා. ඉතින් අද මේ උතුම් ධර්ම සාකච්ඡාව සිදුකොට ඒ වගේම උදෑසන පටන් මේ මොහොත දක්වාම අපේ යම්තාක් පුණ්‍ය ධර්මියෝ රැස් කළාද රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට. ගටිකාර මහා බ්‍රහ්ම රාජයා ප්‍රමුඛ සියලු බ්‍රහ්මකායික දෙවිවරු සතුටු සිතින් පහන් සිතින් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. සක්දිවිඳුන් සතරවරම් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු සදෙව්ලෝක වාසී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අප හැමදිනාගේම ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. මේ ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු පින්වත් හැමදිනාවම යෙහින් ආරක්ෂා කරත්වා. දෙවියෝද ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් අප හැමදිනාගේම කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට
සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් දහම් පිළිසඳරට වැඩමවා වදාළ අපගේ පින්වත් ආනමඩුවේ සුමේද ස්වාමීන් වහන්සේට, ඒ වගේම අපගේ පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. රටලෝක වාසී සිල් ගුණ පුරණ පූජනීය මහා සංඝරුවනට පින් අනුමෝදන් වෙත්වා. පින්වතුන් වහන්සේලා නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්ට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් මේ පුණ්‍ය භූමිය ගෞතම සාසනයට පූජා කළා වූ ජේනෝනා අමරසිංහ සහ ජයවතී අමරසිංහ මෑණිවරුන්ට මේ උදාරතර පුණ්‍ය ධර්මය ඒකාන්ත වශයෙන්ම අනුමෝදන් වෙත්වා. මෙම මනෝරම්‍ය සත්බුදු මන්දිරයේ ඉදිකොට සම්බුද්ධ ශාසනයට පූජා කිරීම පිණිස බොහෝ සෙයින් උදව් උපකාර කළා වූ පින්වත් කල්යාණී සේනරත්න මැතිණියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන් හට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්කම උදෙසා නොඑක ආකාරයෙන් මේ මන්දිරයේ ඉද වෙනකොට මුල් කාලයේ සිටම ඒ දායකත්වයෙන් දරූ පින්වත් හැම දිනාගේ නමින් මේ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අද දවසේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ පින්කම් විකාශනය කරනකොට විකාශන දායකත්වයන් ආදී දරන ඒ පින්වත් හැම දිනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපවත් වී වදාළ අපගේ පින්වත් හොරවපතානේ කුසල චිත්ත ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. මීට මාස 3කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු කිනිවිට මහපල්ලේගම පදිංචිව සිටි පින්වත් ජී කුසුමාවතී මෑණියන්ටත් මිය පරලෝ යන්ට යෙදුණු ජේ.පී.ආයි පියදාස පියාණන්ට පියදාස මෑණියන්ට ලොකු විතාන කරුණාරත්න පියාණන්ට සහ හේමන්ත පියසිරි සහෝදරයාට ඒ වගේම 2011 දෙසැම්බර් මාසයේ 21 වන දින එනම් මීට වසර 10කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ගුණපාල ලොකු කරවිට හෙටිආරච්චි පියාණන්ට මීට වර්ෂ 10කට ඉහතදී මිය පරලෝ ගිය එස්.ඩබ්ලිව් වනිකසේකර මහත්මයාට වසර 2කට ඉහතදී මිය ගිය පින්වත් කොලින් රාජපක්ෂ පියාණන්ට ඉඹුල්ගස් දෙනිය අඹු අංගල පදිංචිව සිට වයස අවුරුදු 90ක් ආයු විඳ සැප්තැම්බර් මාසයේ 11 වන දින මිය පරලෝ යන්ට යෙදුණු WA අබිලින් නෝනා අත්තම්මාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. පින්වත් හැම දෙනාගේ නමින් මිය ගිය සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව සැපයටම පත්වෙත්වා කියන අදහසින් අද මේ උතුම් පින්කම උදෙසා මේ සිද්ධ කෙරිච්ච සියලුම පින්කම් ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ දිනෝ 1000ක් දිනාට ශ්‍රවණය කරමින් දකිමින් සහ සම්බන්ධ වීම පිණිස විකාශන දායකත්වයන් අනුග්‍රහය දරනු ලැබුවේ පින්වත් කැලුම් සුරංග පුතුණුවන් ඇතුළු ඒ මිතුරන් පිරිස, එංගලන්තයේ පදිංචි පින්වත් අමිල, සරසි, ප්‍රියංගා, ජනාදරි, මෙවුනා, සන්දුෂි, හර්ෂි, අනුරාධා, නිලංග, ඒ වගේම තිලාන්, රංජන් සහ හසිත් යන ඒ පින්වතුන්ලා පිරිසත්, ඒ වගේම
පින්වත් රොහාන් කරුණාරත්න මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් නිෂා හෙට්ටිආරච්චි මහත්මිය සහ ජනක් හෙට්ටිආරච්චි පුතණුවන් ඇතුළු ඒ පින්වත් සියලු දෙනා පින්වත් කුමුදුමාල් හෙට්ටිආරච්චි හේමන්තිකා හෙට්ටිආරච්චි චරිත හෙට්ටිආරච්චි සහ නිමාෂා වීරසිංහ යන ඒ දූ දරුවන් පින්වත් චතුරි රාජපක්ෂ රම්‍යා විජේන්ද්‍ර මහින්ද ගුණසේකර නෙළුම් ජයතිලක සහ චූලනී ලේකම්ගේ යන ඒ පින්වත් සියලු දෙනා ඒ පවුලේ සෑම සියලු දෙනා ඒ වගේම D44 මල්වත්ත පාර කෙසෙල් වතුගොඩ දේවාලයේගම කෑගල්ල යන ලිපිනේ පදිංචි පින්වත් HRM මංගලිකා මණිකේ මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ අය අද මේ ධර්ම දානමය පින්කම් සිද්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට අසනීප තත්වයෙන් පසුවන මණික්කඩවර පදිංචි WMG වික්‍රමසිංහ පියාණන්ට ඒ වගේම මාතලේ පදිංචි පින්වත් පාලිත වික්‍රමනායක මහත්මයාට තිහෙන් ලක්දිව් පුතාට ලෝහස් රොඩ්රිගෝ පුතාට ඉන්දික රූපසිංහ මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාට මේ ධර්ම දානමය පිනේ අනුහසින් නිදුක් නිරෝග සුවය චිරජීවනයේ සැලසේවා සියලු යහපත උදා වේවා සුජීවත්ව සිටින සුනේත්‍රා හෙට්ටිආරච්චි මෑණියන්ටත් වීරසිංහ මොහොට්ටිගේ ආර්යදාස පියාණන්ටත් චිත්‍රා ප්‍රේමලතා මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් සියලු යහපත සැලසේවා සනුක පුතණුවන්ට චමිලා මහත්මියට ගර්ලි යහම්පත් මෑණියන්ට නෙළුම් විදානගමගේ මහත්මියට සහ ඒ පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සිත සැලසේවා හිමාන් හිමාරා ජයසුන්දර කාන්ති රාජපක්ෂ නිපුණි වනිගසේකර දීපා කමනිකා රත්නායක සොමිල් ටෙරන්ස් දිමාගි රුවනි ඒ වගේම තාන්‍යා දිමිත්‍රි භද්‍රිකා නදීසා වනිගසේකර යන අයටත් ඒ පවුලේ සියලු දෙනාටත් මේ ධර්ම දානමේ පිනේ අනුහසින් සියලු සිත ශාන්තිය සැලසේවා සුජීවත්ව සිටින HRM සීතා ඊරංගනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් අද දායකත්වයෙන් දරූ ඒ පින්වතුන්ලා සියලු දෙනාට ඒ පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා ධර්ම දානමේ පිනේ අනුහසින් අද දවසේ රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍ය ආශිර්වාද බලයෙන් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ අනුහසින් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා අද මහමෙවුනාව බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච මේ සදහැවත් පින්වතුන්ලා සියලු දෙනාට ඒ වගේම මහමෙවුනාව බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ අපගේ පින්වත් මොරටුවේ කල්යාණ ස්වාමීන් වහන්සේ වගේම උපස්ථාන සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සියලු සමාජික පිරිස ඒ වගේම තාවතින්ස යාත්‍රා සංවිධානයේ සෑම සියලු දෙනා මේ සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ මේ පින්කම් දැක බලා මේ පින්කම් ගැන අසා සතුටු සිතින් අනුමෝදන් වන පින්වත් හැම දෙනාටත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා සියලු දෙනාට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා පෙනෙන නොපෙනෙන කරදර බාධා සියල්ල දුරු වෙලා පින්වත් හැම දෙනාට තම තමන්ගේ රැකී ආරක්ෂා ආදිය දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය නිදුකින් සුවසේ සාර්ථකව සිදු කර ගන්නට ලැබේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් ආශ්‍රය කරමින් තමන්ගේ ජීවිතයට තවදුරටත් සුවසේ පිම්පුරා ගන්නට ලැබේවා. සුවසේ ධම්මග දියුණු කර ගන්නට ලැබේවා. හැම දිනාට ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. පින්වත්නි අපි පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසාත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. මේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.
මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ උඳුවප්පුන් පොහෝ දවස් ශ්‍රද්ධා රූපවාහිනී සජීව විකාශය අපිට සමීප කරන්නේ මහමෙවුනාව බුදු පසේ බුදු අරහන්තක මේ පුණ්‍ය භූමියේ සිට, මේ විහාර පුණ්‍ය භූමියේ සිට. ඉතින් අද සවස් කාලයේදී හරියටම සවස් 5ට බොහොම කලාතුරකින් ඔබට සහ සම්බන්ධ වන්නට පුළුවන් පින්කමක් පැවැත්වෙනවා. ඒ තමයි සත්බුදු වරුන් උදෙසා සත්බුදු වන්දනාවක් මේ පුණ්‍ය භූමියේ සිට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ ඔබට සමීප කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එයත් සමග හමු වෙන බලාපොරොත්තු වෙන අපි ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙනවා. ඉතින් රැඳී සිටින රූපවාහිනියේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය වගේම ලක්විරු ගුවන්විදුලිය සමග මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.